දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවනේ පවත්වන 249 වන භාවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 249 වන භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සමාධි භාවනා සූත්‍රයෙන්. තොර මේ සමාධි භාවනා සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අපිට හතර ආකාර වූ සමාධි භාවනා ක්‍රම කියලා දෙනවා. ඉතින් ඒකෙදි පළවෙනි ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි එක්තරා සමාධි භාවනාවක් තියෙනවා. ඒ ඉබඳු සමාධි භාවනාවක් භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් වඩා වඩනවා නම් දියුණු කරනවා නම් ප්‍රගුණ කරනවා නම් ඒ හරහා මෙලෝ වශයෙන් හොඳ සැප විහරණයක් සුවයක් සැපදායි බවක් සුවදායි බවක් භුක්ති විඳ ගන්න අවස්ථාව ලැබෙනවා. ඒතකොට අපිට තේරෙනවා ඒක తాවකාලික සුවයක්. හැබැයි මෙලෝ වශයෙන් තම තමා වශයෙන් ලබන්න පුළුවන් සුවයක්. ඉතින් ඒක විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අර සමත සමාධි සම්බන්ධයෙන් ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී කොට ඇති ඒ සමත සමාධියක යම්කිසි කෙනෙක් එළඹ වාසය කරනකොට ඒ තුලින් යම්කිසි සතුටක්, ප්‍රීතියක්, සොම්නසක් අර මුළු ලෝකෙම අයින් වෙලා ඒ සමාධි සෝයක් අත්විඳීමක් තියෙනවා. ඉතින් මේක ditta ධම්ම සුඛයක් වශයෙන් මෙලෝ වශයෙන් කෙනෙකුට ලබන්න පුළුවන් සෝයක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ අද්දීපිකවේ භාවනා, සමාධි භාවනා, භාවිතා බහුලී කතා, ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියලා දෙවනි සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව තමයි ඒ බඳු ඒ ආලෝකයේ මුල් කරගත්ත ආලෝකයේ උපයෝගී කරගත්ත නැවත දවාලේ ත්‍රාත්‍යයේත් මේ හොඳට ආලෝක සංඥාව ප්‍රගුණ කරපු ඒ බඳු සමාධි භාවනාවක් වැඩිම තුලින් ඒ අනිත්‍යයට නොපෙනෙන දේවල් බලා ගැනීම සඳහා ඈත තියෙන දේවල් බලා ගැනීම සඳහා සියුම් දේවල් බලා ගැනීම සඳහා උපයෝගී වෙන ඒ දිබ්බ චක්කු කියන ඒ අභිඥා ස්වභාවයක් ඒ සුවිශේෂී හැකියාවක් උපදවා ගැනීමේ පුළුවන්කම තියෙනවා කියලා ඔන්න දෙවන සමාධි භාවනාවක් ගැන භාගතුන් වහන්සේ කියලා දෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා ඔන්න තුන්වෙනි සමාධි භාවනා ක්‍රමයකුත් කියලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද විපස්සනාව ගැන තමයි ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්න පටන් ගන්න. ඉතින් එතෙන්දී කෙනෙක් හොඳට මෙලෝ වශයෙන් මේ මොහොතේ ඉන්න හිත පුරුදු කරනවා. අතීතයට දුවන්නේ නැතුව අනාගතයට දුවන්නේ නැතුව අතනට මෙතෙන්ට දුවන්නේ නැතුව Tamanට ඕමනා පරිදි මේ මොහොතේ එනඹ වාසය කරන්න පුළුවන් ගතියක් මේ හිතේ හදන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය වෙනවා. ඒක බණ අහපු පමණට පොත්පත් කියවපු පමණට අපි ලෝකේ තියෙන දේවල් මේ ඉගෙන කියාගත්ත පමණට මේ හැකියාව දිනු වෙන්නේ නැහැ. ඒ හැකියාව අපි හිතේ දිනු කරලා ගන්න වෙනවා. අපි ගාව යම් පමණකට තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ මේ කියන ප්‍රතිලාභයන් නැත්නම් ආනිසංසයන් ලබන්න තරම් අපි ගාව තියෙන සතිමත් බව ප්‍රබල නැහැ. ඒ එහෙමනම් අපි ගාව දැනටත් තියෙන මේ සතිමත් භාවය ඉස්සරහට අරගන්න සිද්ධ වෙනවා. උද්දීපනය කරන්න සිද්ධ වෙනවා. තව වඩා වර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි බොහොම සරල උපක්‍රම හරහා උත්සාහන්ත වෙන්නේ. සක්මනකට ගිහිල්ලා සක්මනේදී සිහිය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. පරයන්කයක ඉඳගෙන භාවනාවකදී සිහිය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. අනිකුත් එදිනදා කටයුතු වලදීත් හැකිතාක් එන වාසය කරමින් සිහිය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ওই විදිහට අපි බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරහා හිත අතීතයෙන් අනාගතයෙන් මුදවාගෙන අතන මෙතන දුවන ගතියෙන් මුදවාගෙන නැත්නම් හිතින් හදාගත්ත මනක්කල්පිත ලෝකවලින් හිත අයින් කරගෙන මේ ප්‍රകൃතිය තුල මේ මොහොත තුල වර්තමානයේ තුල එළඹ සිට සිහියෙන් වාසය කරන්න හිතට පුරුදු කරනවා. ඒතර මේ පුරුද්ද පොඩ වර්ධනය කරනවා. කෙනෙකුට ඔන්න පැයක් ඒ විදිහට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න පැය දෙකක් ඒ විදිහට ඉන්න පුළුවන්. පරයන්කෙදිත් ඒ විදිහට ඉන්න පුළුවන්. සක්මනේදිත් ඒ විදිහට ඉන්න පුළුවන්.
තව කෑම කනකොටත් ඔන්න ඒ විදිහට ඉන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොටත් ඉන්න පුළුවන්. ඔය විදිහට පොඩ පොඩ අපේ මුළු ජීවිතේ පුරාවට ඔය සතිමත් භාවය වර්ධනය කරලා ගන්නවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යෝකට තව එකතු කරනවා සම්පජඤ්ඤය. කොහොමද මේ සතිය පිහිටපු ධර්මතාවය තුල තියෙන සියුම් ලක්ෂණ, ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ හොඳට දැනගන්න. එයාගේ චර්යාව, හැසිරීම හොඳට දැනගන්නේ කොහොමද? අන්න සම්පජඤ්ඤය ඒකට හඳුන්ලා දෙනවා. දෙයක් දිහා සියුම්ම බලන්න. හොඳට විග්‍රහ කරලා බලන්න. විස්තර සහිතව බලන්න හොඳට අපි උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ හරහා ඔන්න ප්‍රඥාව අවදි වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ බඳු භාවනාවක් දියුණු කරන්න අපි කයට අවධානය වැඩියෙන් යොමු කරලා ඒ දිහා බලනවා නම් ඔන්න කයේ තියෙන සියුම් දේවල් තේරෙන්න පටන් ගන්නවා. මේ කය නිරන්තරයෙන් හුස්ම ගන්න හැටි, ඒ අනුව පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙන හැටි, හෘද ස්පන්දනයක් සිද්ධ වෙන හැටි, කායික විවිධාකාර චලනයන් සිද්ධ වෙන හැටි, කම්පනයන් සිද්ධ වෙන හැටි. අතෝරක් නැතුව මේ කය නිරන්තරයෙන්ම හරියට නිකන් කර්මාන්ත ශාලාවක් වගේ නිරන්තර කටයුතු රාශියක් කරනවා. ඉතින් මේ ඔක්කොම එළි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ විශේෂයෙන් අපි දීපු නම් ගම් අයින් කළා බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීම් මට්ටමකට හිත ළඟා කරගන්න නැත්නම් හිත කිට්ටු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අපිට හම්බ වෙනවා ධාතු ලක්ෂණ කියලා. ඉතින් ඒ ධාතු ලක්ෂණ අනුව අපි තේරුම් ගන්නවා මේකේ තියෙන තද ගති රාශියක්, කුණුසුම් ගති රාශියක්, සිසිල් ගති රාශියක්, බර වීම, සැහැල්ලු වීම, සෙලවීම, කම්පණය වීම මේ බඳු බොහොම ප්‍රාථමික මට්ටමේ ධාතු ක්‍රියාකාරීත්වයක් තමයි මෙතන තියෙන්නේ කියලා අන්න කෙනෙකුට යෝගාවචරයකට පොඩ වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යාගේ සතිය පමණක් නෙමෙයි එතන සම්පජඤ්ඤයක් තියෙනවා. ප්‍රඥාවක් දැන් කටයුතු කරනවා. ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දෙයක් දිහා බොහොම සියුම්ව බලන්න පුළුවන් ගතියක් ඒ යෝගාවචරය තුළ දැන් මෝදු වේගෙන එනවා. වර්ධනය වීගෙන එනවා. දැන් මෙහෙම එයා කටයුතු කරන්න කයේ යම් හෝ වේදනාවක් පහළ වෙනවා නම් ඒ වේදනාව පහළ වෙන්නේම දැනගෙනමයි. එයාට හොරාවට මේ වේදනාව පහළ වෙන්න බෑ. නැත්නම් එයාගේ අවධානයෙන් ගිලිහිලා එයාට නොදැනී මේ බඳු වේදනාවක් පහළ වෙන්න බෑ. දැනමයි සැප වේදනාවක් පහළ වෙන්නේ. දැනමයි දුක් වේදනාවක් පහළ වෙන්නේ. දැනමයි උපේක්ෂා වේදනාවක් පහළ වෙන්නේ. හොඳ අවධානයක් එයාට තියෙනවා. කය වෙතට පැමිණි අවධානයක් තියෙනවා. තමා වෙතට පැමිණි අවධානයක් තියෙනවා. තමන් තුළ ජීවත් වෙන ගතියක්. තමා ගැන දැනෙනවා. ඒතර අන්න තමා ගැන දැනෙන පරිසරයකදී එහෙමනම් තමාගේ අවධානයෙන් ගිලිහිලා වේදනාවක් කයේ හිතේ පහළ වෙන විදිහක් නැහැ. හැමතිස්සෙම එහෙමනම් කුමක් හෝ වේදනාවක් පහළ වුණා නම් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඒක දැනමයි පහළ වෙන්නේ. ඒ වගේමයි යම් වේදනාවක් පවතිනවා නම් ඒකත් දැනමයි පවතින්නේ. යම් පහළ වෙච්ච වේදනාවක් දුර වෙලා යනවා නම්, ෂේ වෙලා යනවා නම් ඒකත් දැනමයි දුර වෙලා ෂේ වෙලා යන්නේ. ඉතින් කතාව නැත්නම් ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ තුන්වන භාවනා ක්‍රමයේ වශයෙන් පෙන්ලා දෙනවා. එතකොට අපිට තේරෙනවා එතන වේදනාව පමණක් නෙමෙයි ඊට පස්සේ තවත් සියුම් කරනවා. හිත දිහත් බලනවා. හිත තැම්පත් වුණාට පස්සේ විවිධාකාර සංඥා මතුවෙන හැටි තේරුම් ගන්නවා. අපේ හිතේ එක පාටම කතන්දරයක් ප්‍රපංචයක් ගොඩනගෙන්නේ නැහැ. ඊට මෙහා තියෙනවා බොහොම සියුම් සංස්කරණ රාශියක් තියෙනවා. ඒ සංස්කරණ වල මුලම පුරුක්වල තියෙන සංඥාවක්. කුඩා ඡායාවක්. හිතේ පහළ වෙච්ච පුංචි ඡායාවක්. ඒක ශබ්ද වලින් උකහාගත දෙයක් වෙන්න පුළුවන්. රූපයකින් උකහාගත්ත රූපීය සංඥාවක් වෙන්න පුළුවන්. ගඳකින් සුවඳකින් උකහාගත දෙයක් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බොහොම සියුම් මට්ටමක සංඥා මාත්‍රයක් අපේ හිතේ පහළ වෙලා ඒක උඩ නැත්නම් ඒක මත තමයි අපි විවිධාකාර වර්ණ ගැන්වීම් කරන්නේ. තව සංස්කරණ කරන්නේ. තව ඒක විචිත්‍ර කරලා ගන්නේ. ඒක ඊට පස්සේ ඔන්න වර්ධනය වෙනවා. ඒක ඊට පස්සේ ඔන්න විතර්කයක් බවට පත් වෙනවා. සිතුවිලි බවට පත් වෙනවා. ඒක මත අපි තව හිතනවා. තව කතන්දරයක් ගොතනවා. ඒ පැත්තට මේ පැත්තට අතු ඉති විහිදිලා යනවා. දීර්ඝ කතාවක් බවට පත් වෙනවා. නැත්තම් වටවලල්ලේ යෑමක් බවට පත් වෙනවා. ප්‍රපංචයක් බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් අපේ හිතේ මතුවෙන ආකාරයේ යෝගාවචර බොහොම අවංකව නිහතමානීව සිහියෙන් හිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට අන්න තමන්ගේ හිතේ මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පොඩ යාට හෙලි වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය తত্ত্বයම තවදුරටත් වර්ධනය කිරීම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති. මහණෙනි
සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා. මේ බඳු සමාධි භාවනා ක්‍රමයක් දියුණු කිරීම තුළින් ආශ්‍රවයන් ඡය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඊටාම් වැදගත් මාතෘකාවක්. මොකද ආශ්‍රවයන් තියෙන තාක් අපි සංසාරේ. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේලාට කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් හිතනවා නම් දැන් මේ මම නෛෂ්ක්‍රම්‍යයක් කළා තියෙනවා. මම බොහොම හොඳ පැවිදි සෝයක් භුක්ති විඳිනවා. යම් සමාධි සෝයකුත් භුක්ති විඳිනවා. ඉතින් ඒ නිසා මට හරිම සතුටක් දැනෙනවා. කියලා එයා එතනින් සෑහීමකටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සුදුසු නෑ. මොකද ආශ්‍රවයන් ඡය කරගෙන නෑ. එහෙමනම් ආශ්‍රවයන් ඡය කරගන්නා තෙක් බුදුරජාණන් වහන්සේ කියනවා සෑහීමකටපත් වෙන්න එක සුදුසු නෑ කියලා. එහෙනම් මේ ආශ්‍රවයන් ඡය කර ගැනීම කියන එක අතිශය වැදගත් කාරණාවක්. දැන් මේ සූත්‍රයේදී ආශ්‍රවයන් ඡය කිරීම සම්බන්ධයෙන් විස්තර කරන්නේ ස්කන්ධ මුල් කරගෙන. හැබැයි ස්කන්ධ මුල් කරගත්තේ නැතිව වෙනත් ක්‍රමවලට උදාහරණයක් වශයෙන් ආයතන මුල් කරගෙන ආශ්‍රවයන් දුරු කිරීමක් එහෙමත් නැත්නම් තව ක්‍රම 7ක් මුල් කරගෙන ආශ්‍රවයන් දුරු කර ගැනීමක් විවිධ අන්දමින් සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සබ්බාසව සූත්‍රයේදී බොහොම ප්‍රායෝගික ක්‍රම 7ක් මුල් කරගෙන ආශ්‍රවයන් ඡය කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දැන් මේ සූත්‍රයේදී සමාධි භාවනා සූත්‍රයේදී මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ ගැන අවබෝධයක් ඇති කරගෙන ස්කන්ධයන් කෙරෙහි අපේ අවධානය පවත්වමින් ආශ්‍රවයන් දුරු කර ගැනීම තමයි මතු කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් විමසලා බලමු. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා. මම කනවා බොනවා. මම යන වෙනවා. මම එයාත් එක්ක කතා කරනවා. මෙයාත් එක්ක කතා කරනවා. මම දුක් විඳිනවා. මම සැප විඳිනවා. මම රූප වාහිනී බලනවා. ඉතින් ওই විදිහට මොනවා හරි අපි මේ එදිනදා ජීවිතේ විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. ඒතකොට විවිධාකාර අත්දැකීම් රාශියක් අපි උපන් දවසේ ඉඳන් මේ යනතුරුම ලබනවා. ඉතින් මෙන්න මේ අත්දැකීම් රාශිය බුදුරජාණන් වහන්සේ බොහොම පුළුල් අන්දමින් අපිට තේරුම් ගන්න ස්කන්ධ පහකට එහෙම නැත්නම් ගොඩවල් පහකට වෙන් කරලා පෙන්නනවා. ඒකේ භෞතික කොටස අපිට රූපස්කන්ධය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සරලව කියනවා නම් අපේ මේ ශරීරයත් ඊට අමතරව මේ බාහිර තියෙන සියලුම අපි කියමු භෞතික දේවලුත් රූපස්කන්ධය වශයෙන් සලකන්න පුළුවන්. බොහොම පුළුල් ශේස්ත්‍රයක් ඔස්සේ තමයි කතා කරන්නේ. ඒකට මේ අතීතයේ පහළ වෙච්ච රූපස්කන්ධය, අනාගතයේ පහළ වෙන්න පුළුවන් රූපස්කන්ධ, දැන් පහළ වෙලා තියෙන රූපස්කන්ධ, ඊට පස්සේ තියෙන ගොරෝසු මට්ටමේ රූප, සියුම් මට්ටමේ රූප, ඈත තියෙන රූප, ළඟ තියෙන රූප, ඇතුළත තියෙන රූප, පිට තියෙන රූප මේ විදිහට බැලුවාම 11 ආකාරයකින් පෙන්නනවා. එතකොට භෞතිකයි කියලා අපිට හිතන්න පුළුවන් සෑම රූපීය ස්වභාවයක්, භෞතික ස්වභාවයක් මෙන්න මේ රූපස්කන්ධයේහිලා විස්තර කරනවා. හැබැයි ඒ විකරණ විස්තරයත් මේ සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ කරන විස්තරයට වඩා වෙනස්. දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් විද්‍යාවේදී උගන්වනවා. ඉතින් මේකේ මූලද්‍රව්‍ය විවිධාකාර රාශියක් ඔන්න ඉගෙන මේ තියෙනවා. ආවර්තිතා වගුවක් ගැන කතා කරනවා. ඉතින් එන්න තව මූලද්‍රව්‍ය හොයා ගන්නවා. ඉතින් මේ විදිහට ඒවැය තියෙන නියුට්‍රෝන, ප්‍රෝටෝන මේවා ඔක්කොම ගැන ඉතින් දැනට හොයාගෙන තියෙනවා. ඉතින් එන්නේ වගේ ඉතින් යම්කිසි භෞතික විද්‍යාවක් හරහා මිනිස්සු විද්‍යාඥයෝ හොයාගත්ත තොරතුරු රාශියක් අද වෙනකොට තියෙනවා. නමුත් ඒවා දැනගත්තා කියලා රූපස්කන්ධය දැනගැනීමද ඒ කළා තියෙන්නේ කියන එක කියන්න බෑ. ඒ කියන්නේ විද්‍යාඥයෙක් පර්යේෂණාගාරයේ ඔය තියෙන ඔක්කොම පර්යේෂණ ටික කළා මුළු ලෝකෙම තියෙන භෞතිකත්වය තේරුම් ගත්තා කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපස්කන්ධය අවබෝධ කරගැනීම අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් විද්‍යාඥයෙක් බලන්නේ මේ දිහා භෞතිකත්වයක් තුල පදනම් කරගෙන මේවා දිහා යා විශ්ලේෂණය කර හිතාම සූක්ෂම මට්ටම් වලට යම් උපකරණ අනුසාරයෙන් එයා කරගෙන යනවා. හැබැයි යාගේ හිතේ කෙලෙස් දුරු වීමක් ඒ හරහා වෙලා නැහැ. ඒ මිනිස්සුම යුද උපකරණ හදනවා, අනිත් අයව ගහනවා, මරනවා. ඒ වගේ බොහොම කෙලෙස් බරිත ජීවිතයක් තමයි ඒගොල්ලෝ ගත කරන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයක බුදුරජාන් වහන්සේ පෙන්වන රූපස්කන්ධය ඒ ආකාරයෙන් යම්ස කෙනෙක් වටහා ගත්තා නම් අන්‍යයාගේ හිතේ තියෙන දුක දුරු වීමක්, කෙලෙස් දුරු වීමක්, ප්‍රඥාව වර්ධනය වීමක් එහෙනම් සිද්ධ වෙන්න අවශ්‍යයි. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මේ රූපස්කන්ධයේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතු කරන්නේ නිබ්බිදාවක්. මේක මේ ඇලෙන්න කරන ප්‍රකාශයක් නෙමෙයි. මේක තව ග්‍රහණය කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ කරන අර්ථකථනයක් නෙමෙයි කළා තියෙන්නේ. ඒ වෙනුවට මේ අපි කාටත් තේරුම් ගන්න පුළුවන්
කාටත් වටහා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ වටහා ගැනීම හරහා මේ රූපය එපා වෙන, රූපය අතහැරෙන, අවබෝධය මත පදනම් වෙලා රූපය අතහැරෙන නිබ්බිදාවක් පහළ වෙන ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය හඳුල්ලා දෙන්නේ. රුප්පතීතිකෝ භික්ඛවේ රූපං වදාමි කියලා මේ විවිධාකාර ක්‍රම නිසා, විවිධාකාර හේතු නිසා බොහොම සැලෙනවා, පීඩාවට ලක් වෙනවා, තෙරපීමට ලක් වෙනවා, දුකට ලක් වෙනවා කියන අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේ රූපය කියලා කියන්නේ. ඉතින් එතකොට මේ දෙන උපමාත් නැත්නම් දෙන ඒ අර්ථ දැක්වීමත් හරි සරලයි. කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න මේ විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න. විශ්වවිද්‍යාලය යන්න අවශ්‍ය නැහැ. ඒක අපි කාටත් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මදුරුවෙක් කෑවත් මේක පීඩාවට ලක් වෙනවා. මැස්සෙක් ඇවිල්ලා වැහුවත් මේක පීඩාවටපත් වෙනවා. ඊළඟට උෂ්ණයක්, සීතලක් ආවත් මේක පීඩාවටපත් වෙනවා. බඩගින්න ආවත් මේක පීඩාවටපත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ රූපය කියන එක නිරන්තරයෙන් පීඩාවට ලක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිරන්තරයෙන් පෙළෙන ස්වභාවයක් තියෙනවා. හරිම මේ ස්ථිරත්වයක් නැහැ. බොහොම කැඩෙන බිඳෙන සුළුයි. ඉතින් මෙන්න මේ බඳු රූපස්කන්ධයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. එහෙමනම් අපි මෙන්න මේ රූපස්කන්ධය තමයි හඳුනා ගන්න අවශ්‍ය. මේ කැඩෙන බිඳෙන හැමතිස්සෙම කඩතොළු වලට භාජනය වෙන කිසිම ශක්තියක් නැති හරි දුර්වල රූපයක් තමයි එහෙමනම් අපි මේ ඉගෙන ගන්න. ඒ බඳු රූපයක් අන්න අපි නැවත නැවත තේරුම් ගන්නවා නම් අන්න ඒකේ තියෙන ඒ දුක, ඒකේ තියෙන අස්තිරත්වය, ඒකේ තියෙන කිසිම හරයක් නැති ගතිය, පේන්න තිබුණට නිකන් ඝණයක් වගේ, පේන්න තිබුණට තනි ඒකකයක් වගේ හොඳට හොයලා බලද්දී ඇතුලේ හරයක් නැති බව, ඇතුලේ අරටුවක් නැති බව, තියෙන නිකන් හිස් බොල් දෙයක් බව අන්න බුදුරජාන් වහන්සේ මතු කරලා දෙනවා. පේන පින්ඩූපමං රූපං කියලා බුදුරජාන් වහන්සේ කියනවා. හරියට දැන් අපි හිතමු ගංගාවක ගම් ඉවුරේ නැවත පොඩ්ඩක් රැල්ල ගහලා ඒකේ පොඩ එකතු වෙනවා නිකන් පෙන පිඬු. හැබැයි ඈතින් නම් බැලුවහම පේන්නේ හරියට නිකන් සුදු පාට තිරුවාන ගලක් වගේ. එච්චරට නිකන් පොදියක් එකට පේනවා. ඒකකයක් වගේ පේනවා. හැබැයි ඇස් ඇති මිනිස්සෙක් ඒ ළඟට ගිහිල්ලා බැලුවාම එතන ඇති තිරුවාන ගලක් නැහැ. එතන ඇති මේ ඝන දෙයක් නැහැ. එතන ඇවිල්ලා හිස් පෙන පිඬුවක් තියෙන්නේ. ඒක බොහොම බොල්, බොහොම හිස්. ගන්න කියලා සාරයක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ පෙන්වන රූපය අපි බලන්න ඕනේ ඔන්න ඔය දෘෂ්ටි කෝණයෙන්. අපි මේකේ මේ නියුට්‍රෝන තියනවද, පෝට්‍රෝන තියනවද කියලා ඒව බලන්න ගියයි කියලා අපිට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ හරහා ඕනනම් අපිට මාන්නයක් ඇති කරගන්න පුළුවන්. අරයට වඩා මම මේකේ තව කැලී ටිකක් දැක්කා. එයා නම් දැක්කේ රූප 10යි මම රූප 20ක් දැක්කා. එයා දැක්කේ රූප 20යි මම රූප 27ක් දැක්කා. මම රූප කලාපක් දැක්කා. කියලා ඕනනම් අපිට මාන්නයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ තුලින් අපිට නිබ්බිදාවක් පහළ වෙනවද කියන එක තමයි අපි වැදගත් වෙන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපස්කන්ධය අපි නැවත දැකීම හරහා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දෘෂ්ටි කෝණය හරහා දැකීම හරහා එhmenan අපේ හිතේ නිබ්බිදාවක් පහළ වෙන්න ඕනේ, පාවීමක් පහළ වෙන්න ඕනේ. මේක අල්ල බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා වෙනුවට මේක අතහැරෙන්න ඕනේ. වෙනත් රූපයක් දැක්කත්, එළියේ තියෙන රූපයක් දැක්කත් ඒකට හිත නොයා ඉන්න තරමට අන්න ඒක අතහැරෙන්න ඕනේ. ඒ ගැන නිබ්බිදාවක් පහළ වෙලා, අවබෝධයක් ඇති වෙලා. අපි අල්ලන්නේ සත්‍ය නොදන්නා නිසා. අපි දෙයක් දිහා බලන්නේ බොහොම කෑදර විදිහට, ආසා සහිතව අපි බලන්නේ මොකද අපේ හිතේ තාම ඒ ගැන ලොකු ආසාවක් තියෙනවා, ඇල්මක් තියෙනවා. නමුත් මෙතන ගන්න හරයක් නැහැ. මෙතන ගන්න අරටුවක් නැහැ. මෙතන තියෙන හිස් බොල් දෙයක් කියලා අපිට වැටහෙනවා නම් ඉතින් මේ බඳු දෙයක් අපි හඹාගෙන යන්න උවමනාවක් නැහැ. අන්න ඒ වගේ අපි එහෙමනම් මේ රූපස්කන්ධය පොඩ විනිවිද දකින්න අපි තුල ඒ නිබ්බිදාව අතහැරීම දියුණු වෙන්න ඕනේ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් කායानुපස්සනාවක් වඩනකොට ඒකේ අපි ඉගෙන ගන්නවා ධාතු මනසිකාරය. විවිධ අන්දමින් මේ කය එහෙට මෙහෙට මේ ධාතුන් වශයෙන් හොඳට හඳුනා ගන්නවා. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ ආදී වශයෙන් විවිධාකාර ධාතු රාශියක්, ධාතු ක්‍රියාකාරීත්වයක්. ඇවිදින කොටත් ධාතු ක්‍රියාකාරීත්වයක්, සැතපෙන කොටත් ධාතු ක්‍රියාකාරීත්වයක්, හිටගෙන ඉන්න කොටත් ධාතු ක්‍රියාකාරීත්වයක්, ඉඳගෙන ඉන්න කොටත් ධාතු ක්‍රියාකාරීත්වයක්, අනිකුත් වැඩ කරද්දි ධාතු ක්‍රියාකාරීත්වයක්. ඉතින් ඔහොම යම්සේ යෝගාවචරයේ දකින්නවා නම් එතකොට මෙතන ඇලෙන්න කියලා දෙයක් නැහැ. නිරන්තර ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. සත්පුජ්‍යල ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒක නිරන්තරයෙන් ඇතිලා නැතිලා යනවා. මොහොතක් පාසා වෙනස් වෙනවා.
ඉතින් ඒ බඳු තත්වයකින් කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ? ඒ බඳු තත්වයක කොහෙද අරටුවක් මම බලාපොරොත්තු වෙන්නේ? ඒ බඳු තත්වයක තියනවාද ගන්න කියලා හරයක්? ඒ බඳු තත්වයක තියනවාද ආත්මීය ස්වභාවයක් කියලා අන්න අපි තුල යම්සේ ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ බඳු ප්‍රඥාවක් කරහා අන්න අපේ හිතින් මේ රූපස්කන්ධේ ගිලිහිලා යනවා. අතහැරිලා යනවා. එහෙමනම් අන්න අපි නිවැරදි ධාතු මනසිකාරයක් වඩනවා. නිවැරදි කායානුපස්සනාවක් වඩනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වේදනා හඳුන්ලා දෙනවා. වේදේතිති කෝ තස්මා වේදනාති උච්චති. මේ විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියලා කියනවා. සැප වේදනා විඳිනවා, දුක් වේදනා විඳිනවා, උපේක්ෂා වේදනා විඳිනවා. දැන් අපි වේදනාව ගැන නම් ඇත්තටම ඊයේත් සාකච්ඡා කළා. එතකොට අර වේදනා බුබ්බුලූපමා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සැප වේදනාවක් වුණත්, දුක් වේදනාවක් වුණත්, උපේක්ෂා වේදනාවක් වුණත් ඒ හැම එකම නිකන් බාහිරට පෙනුනට සැප වේදනාවක්ය, දුක් වේදනාවක්ය, උපේක්ෂා වේදනාවක්ය කියලා ටිකක් තව කිට්ටු කරලා බැලුවාම එතන තියෙන වේදනා පොකුරක්. ඊටාම සියුම් වේදනා රසක් එතන තියෙන්නේ. ඒතකොට ඒ එක වේදනාවක් බොහොම ෂණ භංගුරයි. මේ දිගට පවතින දේවල් නෙමෙයි, බොහොම ෂණ මාත්‍ර දේවල්. මොහොතකින් ඇතිලා නැතිලා යනවා. කලින් නොතිබී මොහොතක්කින් ඇති වුණා, ඒ මොහොතෙම නැති වුණා. එතකොට අර වහිනකොට මේ ජල පෘෂ්ඨයක ජල බබළු හට අරගෙන එහෙ මොහොතෙම පිපිරලා යනවා වගේ, බිඳිලා යනවා වගේ. අපේ මේ කයේ හටගන්න ඕනම වේදනාවක් ඒ බඳු ෂණ භංගුර බවක්, අස්ථිර බවක්, නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම වලට ලක් වෙන බවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ බඳු වේදනාවක් දිහා බලද්දිත්, ඒ වේදනාව තේරුම් ගනිද්දිත් එහෙනම් අපේ හිතේ ඒකට ඇල්මක් නෙමෙයි පහළ වෙන්නේ. ඒකෙන් සැපහෙවීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ තේරුමක් නැහැ. මේ බඳු වේදනාවකින් මම කොහොමද නිරන්තර සැපයක්, පවතින සැපයක් ලබන්නේ කියලා අපේ හිත ප්‍රශ්න කරනවා. මේ තරම් ෂණභංගුර ස්වභාවයක් තියෙන්නේ, මට කිසිම පාලනයක් නැහැ. ඉතින් මේ බඳු තත්වයකින් මම කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න අපේ හිත ප්‍රශ්න කරනවා. අන්න ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ ප්‍රඥාව අවදි වීම හරහා එයාගේ හිත, යෝගාවචරයාගේ හිත වේදනාව වලින් මෑත් වෙනවා. දැන් අන්න වේදනා ග්‍රහණය කරන්නේ නැහැ. වේදනා නැතුව නෙමෙයි, සැප වේදනා දැනේවි, දුක් වේදනා දැනේවි, උපේක්ෂා වේදනා දැනේවි. හැබැයි වේදනා ග්‍රහණය නොකර වේදනා මම මගේ කියා ගන්න යන්නේ නැතිව, එතුලින් කෙනෙක් හදන්න යන්නේ නැතිව පැත්තකට වෙලා දකින්න පුළුවන් ගතියක්. පහළ වෙන කිසිම වේදනාවකින් කෙලෙස් පහළ කරගන්න නැතිව වේදනා දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. වේදනාවලින් නිදහස්ව හිත පවත්වන්න පුළුවන් ගතියක්. අන්න යෝගාවචරයේ තුල ඇති වෙනවා නම් අන්න යාතුර නිවැරදි වේදනානුපස්සනාවක් දිනු වෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට සංඥා ගැනත් අපි ඊයේ ටිකක් කතා කළා. දැන් අපි විවිධාකාර දේවල් හඳුනා ගන්නවා. සංජානාති කෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥා කියලා කියනවා. අපි දැන් පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඉතින් ගුරුතුමිය එක දේවල් පෙන්නනවා. මේ තියෙන්නේ රතු පාට, මේ තියෙන්නේ කහ පාට, මේ තියෙන්නේ නිල් පාට කියලා ඉතින් එයා වර්ණ හඳුන්ලා දෙනවා. ඉතින් අපිත් ඒක මතක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් කවුරු හරි ඇහුවොත් මේ පාට මොකද්ද? අපි අර කලින් ගබඩා කරපු තෙලතුරත් එක්ක ගලපලා මේ තියෙන රතු පාට කියලා අපි කියනවා. ඉතින් මේ විදිහට අපි පොඩ අපේ ඔළුවේ සංඥා ගබඩා කරනවා. ඉගෙන ගන්නවා කියලා හුඟක් කරන්නේ ඉතින් මේ සංඥා ගබඩාවක් වර්ධනය කිරීමක්. තොරතුරු ගබඩා කරනවා. ඉතින් මේ විදිහට වර්ණ විතරක් නෙමෙයි. ඉතින් විවිධාකාර සටහන්, විවිධාකාර හැඩතල, අකුරු, වචන, වාක්‍ය, රචනා, විවිධාකාර භාෂා, විද්‍යාවන්, අවිද්‍යාවන් ඔක්කොම ඉතින් අපි සංඥා වශයෙන් ගබඩා කරනවා. ඉතින් අන්තිමට බැලුවාම ඔළුව නිකන් යකාගේ කම්මල වගේ සංඥා පුරවගෙන තමයි අපි ඉන්නේ. ඉතින් එන්න වැඩි හිටි වෙන්න විශ්වවිද්‍යාලවල යන්න තව ඉගෙන ගන්න අපේ ඔළුව තව ඉතින් ටිකක් ඉදිමිලා එනවා ඉතින්. සංඥා පිරෙන්න පොඩ්ඩක් ඉදිමෙනවා ඉතින්. ඒ වගේ ප්‍රශ්නිකුත් තියෙනවා. කෙසේ නමුත් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඔක්කොම සංඥා මිරිඟුවක්. ඉතින් දැන් අච්චර මේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා සංඥා පුරවගෙන අරතරන් පට්ටම් අරගෙන ආවහම බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඕක නිකන් මිරිඟුවක් විතරයි. ඉතින් අපිට පුළුවන් ද අපේ හිතේ තියෙන ඔක්කොම සංඥා පොදිය පැත්තකට දාන්න. ඉතින් ඒකත් හරි අභියෝගයක් බැලුවාම. ඉතින් එහෙමනම් අපේ මේ භාවනාවක් හරහා මේ සංඥා අගය කිරීම නෙමෙයි කරලා තියෙන්නේ. අපේ තියෙන සංඥා පොදි හලලා තමයි තියෙන්නේ.
ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ඉගෙනගත් එක වැරදි, මම විශ්වවිද්‍යාලේ ගියේ එක වැරදි, මම පන්ති ගියේ එක වැරදි, පන්තියේ පළවෙනියා වෙච්ච එක වැරදි කියන අදහසක් නෙමෙයි මේ කියන්නේ. නමුත් අපිට හැකියාවක් තියෙන්න ඕනේ අපේ ඔළුවෙන් මේ සංඥා බොදිය ගලවලා පැත්තකින් තියන්න. හැබැයි ඕමනාවක් තියෙනලාට ආයෙ ඔන්න හයි කරගන්න. දැන් මම කියව මොකද්ද ඔය මේ තොරතුරක් තියෙනවා 2020 නන්නේ මේ 30 විතර ඔය එනවලු පොඩි ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් එනවලු ඒක හයි කරගන්න පුළුවන් ලුලුවේ. එතකොට ඔන්න එයා ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂඥයෙක් වෙනවා. ඊට පස්සේ ඒක ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඒක මොකක්වත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අපිට කරන්න පුළුවන් නම් දැනටත් මේ අපේ ඔළුවේ තියෙන සංඥා ඕන වෙලාවට අයින් කරනවා ඕන වෙලාවට අයි කරගන්නවා. ඔන්න ඔය වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඉතින් දැන් ඇත්තටම භාවනාවක් කරහා අපි මේ සංඥා ගොඩ ගැහෙන එක පොඩ අඩු කරගන්න උත්සාහන්ත වෙනවා. සංඥා විරත්තස්සන සම්ති ගන්ථා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ සංඥා කෙරෙහි විරක්ත භාවය. සංඥා වලට ඇලෙනවා, ගැලෙනවා, ඒවට වටිනාකම් දෙනවා වෙනුවට ඒවා කෙරෙහි නොඇලෙන ආකල්පයක් නම් යම්ස කෙනෙක්ගේ හිතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ හිතේ කෙලෙස් ගැට ගැහෙන්නේ නැහැ කියලා. එහෙමනම් එයාට කෙලෙස් ගැට ගහගන්න නැතිව කෙලෙසුන්ගෙන් නිදහස් සිතක් පවත්වන්න පහසුයි මේ පැමිණෙන සංඥා කෙරෙහි විරක්ත භාවයක් පවත්වනවා. විවිධාකාර සංඥා මතුවෙනවා. හැබැයි එයා ඒවට ලොකු වටිනකමක් දෙන්න යන්නේ නැහැ. හිතන්න අපි ආනාපාන සතිය වඩනවා. ඉතින් එතකොට ඔන්න හිත හොඳට තැම්පත් වුණා. දැන් හුස්ම රැල්ල දැනෙන නොදැනෙන ගානයි. දැන් ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලාවත් වෙන් කරගන්න බෑ. ඉතින් එච්චරට දැන් සියුම් වෙලා. ඔන්න ඔය වෙලාවේදී හිතන්න අපි ඊයේත් මතක් කරගත්තා වගේ ඔන්න සංඥාවක් පේනවා. බුදු පිළිමයක් වගේ එකක් පේනවා. ඉතින් අපිට නුවණ පහළ වෙන්න අවශ්‍යයි මෙතෙන්දී මේ බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා. එහෙනම් මේ පෙනෙන්නේ බුද්ධ රූපයක් වුණාට මේකත් මිරිඟුවක්. මෙතන ඇති සැබෑ බුදුරුවක් නැහැ. කියලා එහෙනම් අපි එතනට නුවණ පහළ කරගන්න අවශ්‍යයි. මේකට අපි වටිනකමක් දුන්නොත්, අගයක් දුන්නොත් අන්න අපි සංඥාවේ පැටලෙනවා. ඒක ගැන ඊළඟට විතර්ක පහළ කරන්න ගන්නවා. ඒක ගැන හිතන්න ගන්නවා. ඒක ගැන මනසින් තව ගොතන්න ගන්නවා. සංස්කරණ කරන්න ගන්නවා. ලොකු කතන්දරයක ලොකු ප්‍රපංචයක අන්තිමට පැටලෙනවා. අන්තිමට අපිටවත් නවත්ත ගන්න බෑ. එච්චර ලොකු චිත්‍ර කතාවක්, නව කතාවක් දක්වා මේ පුංචි සංඥාව වර්ධනය වෙලා යනවා. එහෙමනම් මෙන්න මේ සංඥා ස්කන්ධය හොඳට තේරුම් ගැනීම අපේ මේ භාවනා ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙනවා. හුඟක් වෙලාවට භාවනාව පටලෙන්නේ තොතනම තමයි. ඉතින් හුඟක් දෙනෙක් මේ හිතේ පහළ වෙන සංඥාවලට ලොකු වටිනකමක් දෙනවා. වටිනකමක් දීලා ඒ ඔස්සේ භාවනා කරන්න යනවා. අන්තිමට කොහෙන් කෙලවර වුණාද දන්නේ නැහැ. හුඟක් වෙලාවට මානසික රෝග වලින් තමයි නවතින්නේ. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන භාවනා ක්‍රමේ මේ මනසින් හදාගත්ත විවිධ රූප පෙන්වන භාවනා ක්‍රමයක් නෙමෙයි. ඒ වෙනුවට මේ ඍජු අත්දැකීමට මූලිකත්වය දීපු භාවනාවක්. එතන අන්න පැටලෙන්න තියෙන හැකියාව හුඟක් අඩුයි. හිතන්න දැන් අපි වාඩිලා ඉන්නකොට අපේ කයේ විවිධ දේවල් දැනෙනවා. ඉතින් ඒක මේ ආයි මේ පොතේ පතේ දෙන දෙයක්වත් එහෙම නැත්නම් මේ හිතින් හදාගත්ත දෙයක්වත් නෙමෙයි මේ ඍජුව දැනීමක්. ඒකට ආයි හිතන්න කියලා විශේෂයෙන් දෙයක් අවශ්‍ය නැහැ. තමන්ට තේරෙනවා ඒක. අන්නේ එපමණකට මේ අත උඩ තියාගත්ත නෙල්ලි ගෙඩියක් තරමට මේ බොහොම පැහැදිලි දෙයක්. දැනෙන දෙයක්, තේරෙන දෙයක්. මත තමයි බුදුරජාණන් වහන්සේ අපිව නිවැරදි භාවනාවක් ඔස්සේ අරගෙන යන්නේ. හැබැයි ඉතින් ඒකට අපේ හිත එච්චර වටිනකමක් දෙන්නේ නැහැ. ඒක නැහැ ඒ තරම් රසයක්. ඒ නිසා සෑහෙන වීරයවන්තව සිහිය පිහිටවගෙන ඒ අරමුණ නැවත නැවත විශ්ලේෂණය කිරීම හරහා තමයි එහෙමනම් අන්න නුවණක් දියුණු වෙන්නේ. ධම්මවිචයක් දියුණු වෙන්නේ. එහෙම නැතුව අපේ හිත කැමතියි කියලා ඒ හිතින් පෙන්නන විවිධාකාර සංඥා ඔස්සේ ගියා කියලා අපේ තුල ප්‍රඥාවක් දියුණු වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සංස්කාර ගැන කියලා දෙනවා. ඒ දෙන උපමාවත් හරිම ලස්සනයි. නොදන්නා මිනිසෙක් අපි හිතමු ඔන්න කැලේකට යනවා බොහොම අරටුවක් තියෙන ගහක් හොයාගෙන. ඉතින් යාට පේනවා කෙහෙල් ගහක්. අපි හිතමු යා දැකලා නැත්තම් මේ කෙහෙල් ගහ යාට ඈතට පේන්නේ මේ හොඳ කෙලින්ව තියෙනවා. හොඳට බරපතල විදිහට තියෙනවා. ඒ තියෙන ස්වභාවය අනුව නිකන් නොදන්නා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ අරටුවක් තියෙනවා කියලා. නමුත් එයා
ඒ ගහ කපාගෙන ඊට පස්සේ මේකේ පොත්ත ගලවගෙන යනවා නම් ඊට පස්සේ හම්බ වෙන අරටුවක් නැහැ. පොතු සමූහයක් පමණයි තියෙන්නේ. හම්බ වෙන අරටුවක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ මේ හිතේ ගොඩ නැගෙන කතන්දරයක්. අපේ මේ හිතේ ගොඩ නැගෙන විතර්ක සමූහයක්. සිතුවිලි සමූහයක්. අපිට පේන්නේ මහා ලොකු දෙයක් වගේ. අපි ලොකු දෙයක් කරගෙන තමයි ඉන්නේ. හැබැයි ඕක ආපස්සට අපිට යන්න පුළුවන් නම් අපිට සිහිය තියෙනවා නම් ආපස්සට යන්න. ඒ හිත ගොඩ නැගුණ යම්කිසි ප්‍රපංචයක්, හිතේ ගොඩ නැගුණ යම්කිසි කතන්දරයක්. හැබැයි ඒක ඔන්න එතනින් නතර කරලා ඉන් එහාට ගොතන්න යන්නේ නැතිව මේ ආපු පෙත බලන්න පුළුවන් නම්, ආපු මාර්ගය ආපස්සට බලාගෙන යන්න පුළුවන් නම් අන්න අපිට තේරෙනවා මේ අපිමයි සංස්කරණය කරලා තියෙන්නේ. අපිමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් බැලුවාම මේ අපිම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක අපිම නළුවෙක් වෙලා, අපිම නිලියෙක් වෙලා අන්තිමට අපිටවත් නතර කරගන්න බෑ. අපිවත් යට කරගෙන මේ චිත්‍රපටිය දුවනවා. ඉතින් අන්න ඒ වගේ බොහොම ඛේදනීය තත්ත්වයක් මෙතන තියෙන්නේ. අපිම හදනවා පුංචි සංඥාවක් ආවට පස්සේ ඒකට කෑල්ලක් මුට්ටු කරනවා. ඊට පස්සේ ඔන්න තවත් කෑල්ලක් මුට්ටු කරනවා. තවත් කෑල්ලක් මුට්ටු කරනවා. දැන් ඔන්න පොඩ ඒක වර්ධනය වෙගෙන එනවා. ඔන්න දැන් ඒ අනුව හිතනවා. පොඩ්ඩක් සිතුවිලි දෙක තුනක් පහළ වෙනවා. ඒ අනුව ආයෙත් තව පැත්තකින් හිතනවා. තවත් පැත්තකින් හිතනවා. ඊපස්සේ ඉගෙන කියාගත්ත දේවල් ටිකක් මේක අස්සට දෙනලා දානවා. ඊට පස්සේ අපේ සංස්කෘතියෙන් ගත්ත කෑල්ලක් ඔන්න ඒකත් එකතු කරනවා. ඉස්කෝලෙන් ඉගෙනගත්ත දේක් තවත් එකතු කර ගන්නවා. එහා ගෙදරින් එකතු කරගත්ත දෙයක් ඔන්න ඒකත් මේකට දානවා. ප්‍රෝට් වලින් දැකපු දෙයක් ඔන්න ඒකත් මේකට දානවා. අන්තිමට නිකන් අච්චාරුවක් වගේ සම්පූර්ණ පඹ ගාලක පැටලෙනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේක ලියා ගන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා විපස්සනාවේ එක මූලික දක්ෂතාවයක් තමයි ඔන්නේ ප්‍රපංච සමනය කියන එක. කොහොමද මේ හිතේ ගෙතෙන කතන්දර අඩුතරමින් කෙටි කරගන්නේ? නව කතා වෙනුවට කොහොමද කෙටි කතාවෙන් නතර කරගන්නේ? ඊට පස්සේ ඔක කොහොමද නිකන් තනි වාක්‍ය බවටවත් අඩුතරමින් පත් කරගන්නේ? ඊට පස්සේ කොහොමද නිකන් තනි වචනයක් විතරක් බවට පත් කරගන්නේ? ඊට පස්සේ කොහොමද සංස්කරණ සම්පූර්ණයෙන් නතර කරන්නේ? ඉතින් අපිට එකපාරට මෙහෙම දෙයක් හිතා ගන්නවත් බෑ. සංස්කරණ නොකරන සිතක්. රූප පේනවා. හැබැයි දුටු මතින් නතර වෙනවා. මුකුත් කියවන්නේ යන්නේ හිත තියෙනවා නිශ්චලව. සද්ද ඇහෙනවා. මුකුත් ඒ මත කියවන්නේ යන්නේ හිත තියෙනවා නිශ්චලව. ගන්ධ සුවඳ දැනෙනවා. ඒ මතින් මොකක්වත් ගොඩනගන්න යන්නේ ඊළඟට රස දැනෙනවා. ඒ මතින් මොකක්වත් ගොඩනගන්න යන්නේ ස්පර්ශයන් දැනෙනවා. ඒ මතින් මොකක්වත් සකස් කරන්න, ගොඩනගන්න, ඒකට එකතු කරන්න, වැඩි කරන්න මොකක්වත් කරන්න යන්නේ හිතට යම් සිතුවිල්ලක් එනවා, සංඥාවක් එනවා, ඒ බව හඳුන ගන්නවා. ඒකට තව එකතු කරන්න යන්නේ ඉතින් ඔන්න ඔය මට්ටමකට අපිට ගන්න පුළුවන් නම් අන්න මේ බුදුරජාන් වහන්සේ මේ කියන උපදේශය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. කියන්නේ මේ සංස්කරණ හරහා තමයි අපි ලොකු වික්ෂිප්ත භාවයකටපත් වෙන්නේ. දැන් මේ ස්කන්ධයන් ගැන ඉගැන්වීම හරහා එතකොට බුදුරජාණන් වහන්සේ මේ අපි ලබන අත්දැකීමක් දිහා බොහොම මධ්‍යස්තව එහෙම නැත්නම් බොහොම ප්‍රඥාවන්තව බලන්න පුළුවන් පැති පහක් අපිට කියලා දෙනවා. දැන් ඇහෙන් රූප දැකීමේදී, කනෙන් ශබ්ද ඇහිීමේදී, නාසයෙන් ගඳ සුවඳ දැනීමේදී, දිවෙන් රස බැලීමේදී, කයෙන් ස්පර්ශ ලැබීමේදී හිතට සිතුවිල්ලක් අරමුණක් එනකොට එනිතන දැනීම් තියෙනවා. තොර චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ කියලා ඔන්න විඤ්ඤාණ ස්කන්ධයකුත් කියලා දෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකතු වුණාම අන්තිමට නිකන් ඔක්කොම තියෙනවා වගේ හැඟෙනවා. ඇහෙනුත් රූප පේනවා, සද්දත් ඇහෙනවා, නාසෙනුත් දැනෙනවා, දිවටත් රස දැනෙනවා. ඉතින් ජීවත් වෙනවා. මම ඉන්නවා. මට පේනවා. මම දකිනවා. එයත් ඉන්නවා. මමත් ඉන්නවා. ඉතින් ඔන්න වගේ නිකන් අමුතුම ලෝකයක් අපිට හදලා දෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මායූපමංච විඥානං. මහණෙනි මේ විඥානය කියන්නේ මායාකාරයක්. හරියට නිකන් මැජික් කාරයක්. මැජික් කාරයක් කරන්නෙම ඉතින් අපිව මුලා කරන එක. මේ නැති දෙයක් නේ තියනවා කියලා පෙන්වන්නේ. අන්න ඒ වගේ එහෙනම් මේ විඥානේ නිරන්තරයෙන් අපිව මුලා කරනවා. හිතට කුමක් හෝ නාම රූපයක් පහළ වෙනවා. හිතට කුමක් හෝ ඡායාවක් පහළ වෙනවා. ඒක ඇත්තයි කියලා ගන්නවා. ඒක සත්‍යයි කියලා ගන්නවා. ඒක මත අපි ගොඩ නගනවා. ඉතින් ඔන්න ඔය වගේ මහා පටලැවිල්ලක් අපේ හිත තුළ සිද්ධ වෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පටලැවිල්ල ලියා ගන්න
මේ සියලු අත්දැකීම් අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන් පදනමක් සකස් කරලා දෙනවා. ඔන්න ඒ පදනම තමයි ස්කන්ධයන් කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් අපි අත්දකින සියලු භෞතික අත්දැකීම් ටික මෙන්න මේ රූපස්කන්ධේලා සලකන්න පුළුවන්. අපි විඳින සියලු විඳීම් වේදනාස්කන්ධේලා සලකන්න පුළුවන්. අපේ අතපත ගන්න සියලුම සංඥා හඳුනා ගැනීම අපි දීලා තියෙන නම්ගම් භාෂා අපේ හිතේ ඇතුලේ තියෙන විවිධාකාර මේ තොරතුරු ගබඩා මේ සියල්ල සංඥා ස්කන්ධෙට දාන්න පුළුවන්. එතකොට අපි කරන සංස්කරණ අපි අතින් දාපු කෑලි ටික අපි තව එකතු කරපු දේවල් වර්ණ ගැන්වීම අපේ සංස්කෘතියෙන් දාපු කෑලි ටික අපේ ජාතිකත්වයෙන් දාපු ටික ඉතින් මේ নানা ප්‍රකාර පැති වලින් දාපු ටික ඔන්න සංස්කාර ස්කන්ධයකට ඊට පස්සේ මේ අපේ ඉඳුරන් හරහා එතන දැන ගැනීම ඒක අන්න විඥානස්කන්ධයකට. ඉතින් මෙන්න මෙහෙම දාලා කෙනෙකුට බලන්න පුළුවන් නම් එතකොට අන්න එයාට ලොකු දැක්මක් අර සාමාන්‍ය මුලාවක ඉඳගෙන කටයුතු කරනවා වෙනුවට එයාට මේ තියෙන නැත්නම් සිද්ධ වෙන දේ දිහා තමන් ලබන අත්දැකීම දිහා බොහොම ප්‍රඥාවන්තව බලන්න පුළුවන් පසුබිමක් බුදුරජාන් වහන්සේ සකස් කරලා දෙනවා. දැන් පින්වත්නි ඇත්තටම අපි අත්දැකීමක් ලබනකොට අපි හිතමු අපි රූපයක් දිහා බලනවා. අපි හිතමු ඔන්න ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. දැන් ඔන්න ඉතින් හොඳ කඩවසන් තරුණයෙකුට මේ ගෑනු ළමයා දිස් වෙනවා. ඉතින් එතකොට දැන් පිරිමි ළමයට හිතෙනවා මේ ගෑනු ළමයා හරිම ලස්සනයි. කොහෙද දන්නේ මෙයා ඉන්නේ. ඉතින් මෙයාට මේ පෙම්වතෙක් ඉන්නවත් දන්නෙත් නැහැ. නැත්තම් බැඳලාද දන්නෙත් නැහැ. කොහෙද යන්නේ දන්නෙත් නැහැ. පන්තිද යන්නේ දන්නෙත් නැහැ. කියලා ඉතින් ඔන්න নানা ප්‍රකාර විදිහට ඉතින් හිතාගෙන යනවා. ඉතින් එයා හිතන්නේ එයාට අනුරූප විදිහට. දැන් එයා ඉන්නේ තරුණ යුගයක, තරුණ කාලයක් එයා ගත කරන්නේ. ඉතින් ඒ තරුණ දෘෂ්ටි කෝණයකින් එයාගේ තියෙන ඕමනා එපාකම් අනුව, එයාගේ හිතේ තියෙන රුචි අරුචිකම් අනුව තමයි අරයා දිහා බලන්නේ. අපි හිතමු ඒ ගෑනු ළමයා දිහාම ටිකක් වයසට ගිය 100 කෙනෙක් බලනවා. අපි හිතමු හොඳ 100 කෙනෙක් හැබැයි. නරක 100ලත් ඉන්නවා. අපි හිතමු ටිකක් හොඳ 100 කෙනෙක්. ඔය සීල් ගන්න 100 කෙනෙක් කියලා හිතමුකෝ. දැන් ඔන්න ඒ සීල් ගන්න 100 කෙනෙක් මේ ගෑනු ළමයා දිහා බලනවා. ඉතින් එතකොට යා බලනවා මේ දුවෙක් ඉන්නේ මේ අපේ දුව වගේමයි. අපේ දුව දැන් කොහේ ඇවිල්ලාද දන්නෙත් නැහැ. ඉස්කෝලේ ගිහිලාවත් දන්නේ නැහැ. අපේ දුව දැන් කොහේ ගියාද දන්නෙත් නැහැ. දැන් මේ ගෑනු ළමයා දැකලා මතක් වෙන්නේ තමන්ගේ දුව. ඉතින් ඔන්න වගේ පැති තියෙනවා. දැන් මේ එක්කෙනාමයි දැක්කේ. අපි තුමු එකම ගෑනු ළමයි දැක්කේ. ඒතර තරුණයෙක් ඒ ගෑනු ළමයාව දැක්කාම එක විදිහකට දකින්නවා. එක විදිහක් අත්දැකීමක් ලබනවා. එතකොට වෙනත් වැඩිහිටියෙක් ඒ ගෑනු ළමයා දිහාම දැකලා වෙනත් අත්දැකීමක් ලබනවා. ඉතින් ඒතකොට අපිට තේරෙනවා මෙතන මේ අත්දැකීම කියන එකට පැති කීපයකින් සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ දැකපු දේ. වස්තුව කියලා කියමු ඉතින් අපි මෙතෙන්ට. ඉතින් මේ දැකපු වස්තුව සෑහෙන එතකොට මේ අපේ අත්දැකීමේ වර්ණ ගැන්වීමක් කරනවා. ඉතින් දැකපු වස්තුව මෙතන නම් ඉතින් ගෑනු වස්තුවක්. ඉතින් ගෑනු වස්තුව ඉතින් එතකොට ඒ දැකපු කෙනා තුළ ඒ යම්කිසි වර්ණ ගැන්වීමක් කරනවා. හැබැයි ඊට අමතරව ඒ දැකපු කෙනා නැත්නම් මේ දකින්න කෙනා අපි කෙනෙක් කියලා හදාගමු දැනට මේ විස්තර කරන්න. ඒතර දකින්න කෙනා තමන්ගේ කියන ඒ අත්දැකීම් සම්භාරයත් එක්ක තමන්ගේ තියෙන රුචි අරුචිකම් එක්ක තමන්ගේ තියෙන උමනා එපාකම් එක්ක මේ අත්දැකීමට සෑහෙන්න මිශ්‍ර කරනවා. සෑහෙන්න අතින් දානවා. සෑහෙන්න සංස්කරණය කරනවා. එතකොට තමයි යන්න එන්නේ අර පිරිමි ළමෙක් තරුණ ළමෙක් එයා ලබන අත්දැකීම සම්පූර්ණයෙන් වෙනස්. අර වැඩිහිටියෙක් ලබන අත්දැකීම සම්පූර්ණයෙන් වෙනස්. හැබැයි එකම රූපයක් දැක්කේ. එතකොට මේ අත්දැකීම් කියන ඒවා එහෙමනම් අර ඒ අත්දැකීමට ලක් වෙච්ච බාහිර අරමුණේනුත් සෑහෙන උකහා ගැනීමක් ඒකිනුත් සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ඒකිනුත් සෑහෙන මේ බලපෑමක් තියෙනවා. ඊට අමතරව මේ දකින අපි කෙනා කියන වචනේ දැනට පාවිච්චි කරමු පුජ්‍යලයක් කියලා දැනට පාවිච්චි කරමු. එතකොට දැන් මේ අත්දකින්න පුජ්‍යලයාගෙන් අතින් ආපු කොටසකුත් සෑහෙන්න තියෙනවා. ඉතින් බැලුවාම මේ අත්දැකීමක් කියලා කියන්නේ ඔන්න ඔය පැති දෙකකින් ආපු සංකලනයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය සංකලනය බුදුරජාන් වහන්සේ අපිට එතකොට විග්‍රහ කරගන්න බෙදා ගන්න මෙන්න මේ ස්කන්ධයන් හරහා උගන්වනවා. එහෙමනම් ඔන්න අපි දැන් අත්දැකීමක් ලබනකොට අපිට පුළුවන් මේ ගොඩවල් පහට දාලා මේ අත්දැකීම විග්‍රහ කරගන්න. දැන් හිතන්න දැන් මේ පින්වතුන් බණ අහනවා.
දැන් මේ බණ අහනකොට දැන් ඉතින් මෑණි කෙනෙක් ඉන්නවා. දැන් ඉතින් බෙල්ලත් ටිකක් කඩන් වැටිලා නිදි බර ගතියකුත් තියෙනවා. ඉතින් බණත් ඇහෙනවා. ඉතින් මෙතන මෙන්න මේ බඳු අත්දැකීමක් කොහොමද අපි අත දක්වන්නේ? එතකොට දැන් මේ සද්දේ දැන් මේ පාවිච්චි වෙන මේ භෞතික උපකරණ ඒ මෑණියන්ගේ මේ කන් බෙර කන මේ ඔක්කොම ටික ඉතින් භෞතිකයි. අපි ඉතින් ඒ ටික රූපස්කන්ධය විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ ඇහෙන බණ ඉතින් පොඩ්ඩක් ඉතින් මොකද්දෝ යම් උපේක්ෂා වේදනාවක් ඇති කරනවා. ඉතින් එතකොට අන්න ඒ ටික ඒ විඳීම වේදනාස්කන්ධය සලකන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඇහෙන වචන වලින් ටිකක් ඉතින් එයාගේ හිතේ යම්කිසි අර්ථ ගැන්වීමක් කරනවා. වචන හඳුනා ගන්නවා. සද්ද හඳුනා ගන්නවා. අන්න ඒ ටික සංඥාස්කන්ධය. ඊට පස්සේ යා ඒක පොඩ්ඩක් ඉතින් නිදිමත ASCII පොඩ්ඩක් ඉතින් සංස්කරණත් කරගන්නවා. මේ කියන්නේ මේකයි, මේ කියන්නේ අරකයි කියලා පොඩි සංස්කරණ ටිකක් කරගන්නවා. ඒක සංස්කාර ස්කන්ධය. ඒතර මේ ඇසීම, දැනීම, පෙනීම මෙන්න මේ ටික විඥානස්කන්ධය. අපි තිමු ඉතින් තවත් කෙනෙක් තව ඉතින් ඔන්න අපි තිමු තරුණ මෑණි කෙනෙක් හරි උනන්දුවෙන් අහගෙන ඉන්නවා. ඉතින් එතකොට ඉතින් හරි සතුටක් පහළ වෙනවා. අපි හිතමු එයා භාවනා කරන කෙනෙක්. ඉතින් හරි උනන්දුයි. ඉතින් ඉඳා මේ බණ අහද්දි හොඳට ඉතින් අහගෙන ඉන්නවා. හරි සතුටක් දැනෙනවා. ලොකු ධර්ම ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඉතින් එහෙම ගත්තොත් දැන් එයාගේත් අර ඇසීම සඳහා මුල් වෙච්ච කන, සද්දය මේ භෞතික සියල්ල එතකොට රූපස්කන්ධය. ඊළඟට දැන් ඔන්න අපි හිතමු සතුටු වේදනාවක් තියෙන්නේ. ප්‍රසන්න හැඟීමක් තියෙන්නේ. ඒ ටික ඔක්කොම අන්න වේදනාස්කන්ධය. ඊළඟට දැන් එයත් අරිට වඩා අපි හිතමු හොඳට දැන් විග්‍රහ කරලා තේරුම් ගන්නවා මේ වචන හොඳට හඳුනා ගන්නවා ගලප ගන්නවා ඒ සඳහා තමන්ගේ දැනීම පාවිච්චි කරනවා ඒ ඔක්කොමට සංඥාස්කන්ධය ඊට පස්සේ තමන්ගේ ඇතුළෙනුත් පොඩි සංස්කරණ කරලා අතිනුත් කැලි ටික උද්දාලා තවත් ඉතින් සතුට ටිකක් වැඩි කරගෙන තමයි ඉතින් ඒක භුක්ති විඳින්නේ ඉතින් ඒ ටික ඔක්කොම අපි අතින් දාපු කැලි ටික මේ මං කියපේවා නෙමෙයි අතින් දාපු ටික හරහා දැන් එයාට ලොකු සතුටක් එනවා ඉතින් ඒ ටික ඔක්කොම සංස්කරණ සංස්කාර ස්කන්ධය. ඊට පස්සේ අර පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒ ටික ඔන්න ඉතින් විඥාන ස්කන්ධය. ඉතින් ඔන්න ඔය විදිහට අපිට එහෙනම් පුළුවන්කමක් ලැබෙන්න ඕනේ අපි යම් අත්දැකීමක් ලබනකොට මේ ගොඩවල් පහට දාලා විග්‍රහ කරගන්න. එහෙම විග්‍රහ කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ එක එකක අහු නොවි ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. දැන් හුඟක් වෙලාවට මේ පහෙන් කුමක් හෝ එකක් බොහොම ප්‍රබල වෙනවා නැත්නම් ඉස්සරහට එනවා අනිත් අයට වඩා එකක් හොත් කීපයක් වෙන්නත් පුළුවන් එක්කෙනෙක් ඔන්න ඉස්සරහට ඇවිල්ලා එයා තමයි ප්‍රමුඛත්වයේ ගන්න. එයාට තමයි අපි අහු වෙන්නේ. හිතන්න අපි බණහනකොට නම් ඔන්න අපි හිතමු ඔන්න ලොකු සතුටක් ආවා. ඉතින් මේ සතුටට ඇලෙන්න පුළුවන් නැත්නම් මේ වේදනාවට ඇලෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇහෙන වචන ඔන්න අපි සූත්‍ර දේශනා අහලා තිනවා මේවත් එක ගලපගෙන අන්න යම්කිසි සංඥා මට්ටමක දෙයක් ඉස්සරහට ආවා. ඒකටත් ඇලෙන්න පුළුවන්. ඒකෙන් කෙනෙක් හදන්න පුළුවන්. ඒකෙන් පුජ්‍යලයක් හදන්න පුළුවන්. මම ওই සූත්‍රය අහලා තිනවා. මම ඕක අහලා තිනවා. මමට නම් ඕක ඕනේ නැහැ. ඉතින් ඔය වගේ අර එතනට කෙනෙක්වත් ඈඳගෙන පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන අපිට මේ හැම ස්කන්ධයක් මතම කෙනෙක් හදන්න පුළුවන්. පුජ්‍යලයක් හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ තැන්වල තමයි අපි පැටලෙන්නේ. ඉතින් එහෙමනම් මේ බුදුරජාන් වහන්සේ මේවා විස්තර කළා විග්‍රහ කළා ගොඩවල් පහකට දාලා පෙන්වන්නේ මෙන්න මේ පැටලැවිල්ල ලියා ගන්න. අපිට පුළුවන් ද එතකොට අපි ලබන අත්දැකීම් වලදී පැටලෙන්නේ නැතුව ඉන්න. දැන් එතකොට හරි ලස්සන සූත්‍රයක් එනවා. දැන් එක්තරා අවස්ථාවකදී වජිරා කියන රහත් තෙරණිය අන්දවනේ බොහොම හුදකලාව ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ මාරයට පොඩ්ඩක් කේන්ති යනවා. මේ තරුණ මේ ගෑනු කෙනෙක් මෙච්චර මෙහෙම ඉන්නේ කොහොමද මේ කිසිම බයක් හැකක් නැහැ. මං ගිහලා හොඳ වැඩක් කරන්නම් කියලා ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් පොඩි අමාරු ප්‍රශ්නයක් අහනවා. මේ තියෙන රූපේ කවුද හැදුවේ? මේ ශරීරේ කවුද හැදුවේ? මේක කාගේද? මේ සත්වයා කාගේද? කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එතකොට මේ වජිරා රහත් තෙරණිය තේරුම් ගන්නවා මේ නම් මේ මාරයා කියලා. ඊට පස්සේ ඉතින් එයාටම පොඩ්ඩක් තේරෙන්න. ඉතින් එතුමිය කියනවා මේ මෙතන මේ එහෙම එකක් නැහැ. ඔයාට මේ මායя හදාගත්ත දෙයක් කියලා කිව්වට මායයට සත්වයක් වශයෙන් පෙනුනට එහෙම එකක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඔන්න හොඳ කෙටි නමුත් අතිශය ප්‍රබල මේ විග්‍රහයක් කරනවා.
දැන් අපි දන්නවා අපිට වාහනයක් දිහා බලන්න පුළුවන්. ඉතින් මේ වාහනේ පොඩ්ඩක් කෑලි ගලවලා බැලුවොත් ඉතින් ඒකේ රෝද හතරක් තියෙනවා. ඉතින් ටයර් හතරක් තියෙනවා. එන්ජින් එකක් තියෙනවා. බොඩි මේ මොනවා හරි සැකිල්ලක් තියෙනවා. සුක්කානමක් තියෙනවා. සීට් හයි කරලා තියෙනවා. ඉතින් ඔක්කොටම ටික වට කරලා ඊට පස්සේ තීන්ත ටිකක් ගාලා තියෙනවා. දෙපැත්තේ කණ්ණාඩි දෙකකුත් හයි කරලා තියෙනවා. හෝන් එකකුත් හයි කරලා තියෙනවා. ඔක්කොම ටික එකතු කරාට පස්සේ ඔන්න අපි හිතමු ඔන්න එකට බස් එකක් කියලා කියනවා. නැත්තම් පොඩ්ඩක් හැඩේ වෙනස් වුණාට පස්සේ ඔන්න එකට කාර් එකක් කියලා කියනවා. තවත් පොඩ්ඩක් වෙනස් වුණාම ඔන්න එකට වෑන් එකක් කියලා කියනවා. ඉතින් එතකොට ඇත්තටම වෑන් එකක් තියෙනවද? ඇත්තටම බස් එකක් තියෙනවද? ඇත්තටම කාර් එකක් තියෙනවද? මෙන්න මේක අපි පොඩ්ඩක් ඕනනම් හිතලා බලත හැකියි. දැන් අපි මේ නම් ගම් දීගෙන ඊටත් එහා ගිහිලා මේවට මේ විවිධ වාණිජ නම් දීගෙන සම්පූර්ණයෙන් පටලවාගෙන ඉන්නේ. හැබැයි පොඩ්ඩක් ලිහලා බැලුවාම මේ කෑලි ටික වෙන් කරලා බැලුවාම මේ කෑලි ගොඩක එකතුවක්. ඒ කෑලි ගොඩක එකතුවට නමක් දීලා තියෙනවා. සම්මුතියක් දීලා තිනවා මේ ඇවිල්ලා බස් එක, මේ ඇවිල්ලා කාර් එක, මේ ඇවිල්ලා වෑන් එක. කියලා ඔන්න අපි නම් දීලා. ඒකයි මේ රහත් තෙරණිය කියන්නේ යතහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. මේ විවිධාකාර අංගෝපාංගයන් යම්කිසි රටාවකට සකස් කරාට පස්සේ ඒකට අපි කියනවා රතයක් කියලා. වාහනයක් කියලා කියනවා. අන්න ඒ වගේ. ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මෙන්න මේ ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙලා සාමූහිකව වැඩ කරනකොට එතන දැනෙනවා නිකන් සත්වයක් වගේ හැඟීමක්. ඒක සම්මුතියක්. ඉතින් ඒ ස්කන්ධ පහ එක රටාවකට තියෙනකොට ඔන්න අපි කියනවා මේ ගැහණු කෙනෙක්. තවත් රටාවකට තියෙනවා ඔන්න අපි කියනවා පිරිමි කෙනෙක්. තවත් රටාවකට අපි කියනවා ඔන්න මේ තිරිසන්ගත සතෙක්. තවත් විදිහට තියෙනවා ඔන්න පක්ෂියෙක්. ඉතින් විදිහට අපි නම් ගම් දීගෙන ඉතින් මේ ස්කන්ධ පහක් තියෙන්නේ. කියලා එහෙනම් මෙන්න මේ රහත් තෙරණිය හරි ලස්සනට මේ මායාගේ ඒ තියෙන දෘෂ්ටිය නැති කරනවා. ඉතින් ඔන්න ඔය වගේ එහෙනම් අපි මේ ස්කන්ධ පහට හොඳට විග්‍රහ කරලා බලන්න පුළුවන්කම තුලින් එහෙනම් අපි මේ හදාගත්ත ඝන බහල ස්වභාවය, අපි හදාගත්ත පුද්ගල භාවය, අපි හදාගත්ත මමත්වය, කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා හිතාගත්ත ඒ අවිද්‍යාව එහෙමනම් කඩා ගන්න, දුරු කරගන්න, දුර්වල කරගන්න, ෂය කරගන්න එහෙනම් අපි පොඩ උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා මේ ස්කන්ධයන් ගැන අවබෝධය කියන එක අතිශය ප්‍රබල අවබෝධයක්. එක්තරා තේරගාතාවක් එනවා සාමිදත්ත තේරගාතා කියලා. පංචක්ඛන්දා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලකා වික්ඛීනෝ ජාති සංසාරෝ නත්ති දානි පුනබ්බවෝති. දැන් මේ සාමිදත්ත කියන තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කියනවා පංචක්ඛන්දා පරිඤ්ඤාතා මේ ස්කන්ධයන් පහ මම හාත්පසින් දැනගත්තා. තිට්ඨන්ති චින්න මූලකා ඒවා නිකන් දැන් අර මුලින්ම කපලා දාපු ගස් වගේ නිකන් ඒවා කිසි බලයක් නැතුව බිමට වැටලා තියෙනවා. වික්ඛීනෝ ජාති සංසාරෝ මම මේ ජාති සංසාරය සුණු විසුණු කළා දැම්මා. නත්ති දානි පුනබ්බවෝති. මට නැවත ඉපදීමක් නැහැ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ ස්කන්ධයන් ගැන නිකාං අපි තොරතුරු රසක් දැන ගැනීමම නෙමෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒකත් මුලදී ඇත්තටම වැදගත්. හැබැයි මේ දේවල් අපි ප්‍රායෝගිකව යෙදීම තමයි තාම වැදගත් වෙන්නේ. මේ තොරතුරු ටික දැනගෙන ටිකක් විග්‍රහ කරලා බලලා අපි අත්දැකීමක් ලබනකොට මේ අත්දැකීම අපිට ලිහා ගන්න පුළුවන් නම් මේක ඇතුලේ කෙනෙක් මමෙක් වෙලා අත්දැකීම තුල ජීවත් වෙමින් අත්දැකීමේ වහලෙක් වෙන්නේ නැතුව අත්දැකීම තුල අපි හිර වෙන්නේ නැතිව අපිට පුළුවන් ද සතිය පිහිටලා මේ අත්දැකීම මේ ස්කන්ධ පහකට දාලා බෙදලා බලන්න. අඩුතරමින් අහුවෙලා තියෙන ස්කන්ධයෙන් අපිව මුදව ගන්න. අන්න ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද මේ ස්කන්ධයන්ගේ සමුදය? කොහොමද මේ ස්කන්ධයන්ගේ අත්ගමය? නැති වී යාම, ෂය වී යාම. ඔන්න ඕක තමයි ඇත්තටම මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ යම්ස කෙනෙක් අන්න ඒ අත්ංගමය සමායන සමුදය අත්ංගමය හොඳට දන්නවනම් අන්න එයාගේ ආශ්‍රවයන් ඡේ වෙන්න ගන්නවා. දැන් එතකොට අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ගන්න ස්වභාවයන්. ඊට පස්සේ ඒ තැන්වල අපි අහුවෙච්ච ස්වභාවයන් අපි අතින් දාපු කෑලි ටික. මෙන්න මේ ඔක්කොම ටික ලිහෙන්න අන්න එයාගේ ආශ්‍රවයන් ඡේ වෙලා යනවා. ඉතින් මේ තොරතුරු ටික එනවා කන්ද සංයුත්තේ එන ඒ සූත්‍රයේත් නම සමාධි භාවනා සූත්‍රය. එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපි හිතමු ඔන්න රූපයක් දැක්කා.
එතකොට මේ රූපය දැකපු රූපය ගැන හිතේ ලොකු සතුටක් පහළ වෙනවා. අපි අර ගත්ත උදාහරණයේදී අර තරුණියව දකින්නකොට අපි තුමු බොහොම මේ සුරූපී තරුණයක්. ඉතින් එතකොට අර තරුණයාගේ හිතේ ලොකු උද්දාමයක් ඇති වෙනවා. ලොකු සතුටක් පහළ වෙනවා. අපි එහෙම කියමු. ඔන්න ඔතන තමයි නන්දි කියලා කියන්නේ. එයාගේ අර රාග නිශ්චිත සතුටක්. එතෙන්දී පහළ වෙනවා. දැන් ඔන්න අපි තුමු දැන් ඔන්න ඒක භුක්ති විඳින්න යනවා. හිතින් හදා ගන්නවා දැන්. ඒ නන්දි හරහා ඔන්න උපාදාන. දැන් ඔන්න ඒක ගිහිලා හිත ග්‍රහණය කරගත්තා. අපි හිතමු මේ සතුටුණයාගේ හිතේ පොඩ්ඩක් ඉතින් මේ යම්කිසි සාමකාමී ගතියක් මුලින් තිබුණා කියලා. හැබැයි මේ දැකපු රූපය හරහා දැන් ඔන්න හිතේ ලොකු සතුටක් පහළ වුණා. ඔන්න ඒ වෙතටම හිත ඇදිලා ගියා. ඒකම ඔන්න දැන් හිත ග්‍රහණය කරගත්තා. හිතේ දැන් පිරෙන්නේ අන්නේ රූපය හරහා. ඉතින් ඒ හරහා දැන් අපි හිතමු යාට අලුත් ලෝකයක් මැවෙනවා. අපි තුන්න දැන් බස් එකේ තමයි නැග්ගේ. දැන් බස් එකේ ඉඳගෙන ඉන්නේ දැන් ඔන්න දැක්කා. දැක්කට පස්සේ අන්න හිතේ ලොකු කැමැත්තක් පහළ වුණා. ඒකම අල්ලගත්තා, ඒකම උපාදාන කරගත්තා. එතනම දැන් එයා මනසින් ලෝකයක් හදාගත්තා. මනසින් දැන් හිතනවා. එක පැත්තට එයා හිතනවා. හැබැයි ඊටම ඊට පස්සේ ඔන්නේ මේ තරුණිය බස් එකෙන් බැහැලා ගියා. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? අර හදාගත්ත ප්‍රේම ලෝකේ එහෙම්ම කඩන් වැටෙනවා. ඉතින් අන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා උපාසායස සම්බාන්ති කියලා ඔන්න බුදුහාඳුරෝ කියනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි දැන් මේ තරුණයා මෝඩයි කියලා කිව්වට අපිත් කරන්නේ ඕකමයි. අපිත් මේ හැම අත්දැකීමක් හරහාම භව ස්වභාවයක් හදනවා. හැම අත්දැකීමක් හරහාම අපි අලුත් තත්ත්වයක් මේ ඉන්න தත්ත්වය නැතුව නැත්තම් අපි මේ ඉන්න සරල සංස්කරණයන්ගෙන් තොර සාමකාමී ස්වභාවයෙන් අයින් වෙලා අපි හැමතිස්සෙම අලුත් දෙයක්, අලුත් නිර්මාණයක්, අලුත් ලෝකයක්, අලුත් තත්ත්වයක්, අලුත් අත්දැකීමක්, අලුත් ආස්වාදයක් අපි නිරන්තරයෙන් හදනවා. අපි ඒක තුල ජීවත් වෙනවා. හිතන්න අපි රූපවාහිනිය බලනවා. ඉතින් රූපවාහිනිය මාක් හරි චිත්‍රපටියක් බලනවා. ඉතින් අන්නේ ඒ අත්දැකීම තුල චිත්‍රපටි ලෝකයක ජීවත් වෙනවා. චිත්‍රපටි භවයක්. ඊට පස්සේ ඒක ඉවරුණා. ඔන්න දැන් අපිට සින්දුවක් අහන්න ඕනේ. ඊළඟට අපි කැසට් රෙකෝඩර් එක දාගන්නවා. CD එකක් දාගන්න. ඔන්න අපි සින්දු ලෝකේ. සංගීත ලෝකේ අපි ජීවත් වෙනවා. සංගීත භවයක්. ඊට පස්සේ ඉතින් අපිට දැන් ඔන්න බඩගිනි. ඊට පස්සේ ඉතින් කෑම කන්න යනවා. ඊට පස්සේ ඔන්න හොඳට ඉතින් අපි හිතමු හොඳ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට අන්න රස ලෝකේ. ඉතින් මේ වගේ නිරන්තරයෙන්ම අපි ඒ ලෝකේ එතන හදා ඒ ලෝකවල අපි ජීවත් වෙනවා. ඒ ලෝකවල උපදිනවා, ඒ ලෝකවල සුළු වෙලාවක් ජීවත් වෙනවා, රස විඳිනවා. ඒකෙන් නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ අභිනන්දනය, මෙන්න මේ රස විඳීම, ඒ තුල ගැලීම, ඒ තුල බැස ගැනීම බුදුන් වහන්සේ වචන කීපයක් පාවිච්චි කරනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. මේ කුමක් හෝ රූපයක්, කුමක් හෝ වේදනාවක්, කුමක් හෝ සංඥාවක්, කුමක් හෝ සංස්කාරයක්, විඥානයක්, මේ ඕනම ස්කන්ධයක් කොහේ හෝ තැනකදී අපි ඒ ස්කන්ධය නිසා සතුටු වෙනවා නම්, ඒ දෙන ඒ හරහා උද්දාමයකටපත් වෙනවා නම්, ඉතින් ඕකෙම අනිත් පැත්ත තමයි ඒ හරහා ශෝක වෙනවා නම්, ඒක තුල බැස ගන්නවා නම්, අන්න මේ රූපය සමුදය වීමක්. රූපේ තව ගොඩ ගැහි එනවා. වේදනාව තව ගොඩ ගැහි එනවා. වර්ධනය වෙවි එනවා. සංඥා තව ගොඩ ගැහිමින් එනවා. වර්ධනය වෙනවා. සංස්කරණයන් තව වැඩි වීගෙන එනවා. විඥාන තව වැඩි වීගෙන එනවා. ඔන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානවල සමුදය. ඉතින් ඕක අපිට දකින්න පුළුවන්ද? අපි තුල මේ ගොඩ නැගෙන හැටි. දෙයක් දිහා දැක්කම අපි මේ ගොඩ නගාගෙන යන හැටි. අපි වේදනාවක් විඳිනකොට ඒ ඔස්සේ ගොඩ නගාගෙන යන හැටි. අපේ මේ හිතේ සංස්කරණයන් කර අපි තව පැටලි කතන්දර ගොතගතා යන හැටි අපිට දකින්න පුළුවන්ද? ඉතින් ඔන්නෝක අපිට නතර කරගන්න පුළුවන් නම්, සති ධාරාවතෙන්ට යොදන්න පුළුවන් නම්, ප්‍රඥාවතෙන්ට යොදන්න පුළුවන් නම්, ඔන්න ඔය අපි කරන මෝඩ වැඩේ අපිට නවත්තන්න පුළුවන්. එහෙමනම් අන්න බුදුරජාන් වහන්සේ කියන දැන් ඔන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. නාබිනන්දති, නාබිවදති, නාජ්ජෝසාය තිට්ඨති. මේක ගැන ලොකු සතුටක් කියාපාන්න යාමක්, බැස ගැනීමක් කරන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේක ඇතුලේ ගන්න හරයක් නැහැ. මේ පෙනුනට මහා ඝන බාල දෙයක් තියෙනවා කියලා ඇතුලේ තියෙන පුස්සක්, ඇතුලේ තියෙන බොල් දෙයක්, හරසුන් දෙයක් කියලා දන්නවා. ලොකුවට මේ වේදනාවක් වගේ දැනුණට මෙතන තියෙන්නේ මේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් කියලා දැකලා තේරුම් අරගෙන
නැත්තම් මේ මහා ලොකුවට සංඥා පොදියක් ඔලුවට ආවට මේක කිසිම හරයක් නැහැ නිකන් මේක මිරිඟුවක් කියලා තේරුම් අරගෙන මේ මහා ලොකුවට හිතේ ප්‍රලාපයක් හැදිලා තෙවුනට මේක නිකන් කෙහෙල් කඳක් වගේ අරටුවක් නැහැ කියලා තේරුම් අරගෙන ලොකුවට නිකන් ලෝකයක් තියෙනවා කියලා හදාගෙන හිටියට මේක ඇවිල්ලා මායාවක් විඥාවක් කියලා තේරුම් අරගෙන එහෙමනම් මේ ලබන අත්දැකීම් ස්කන්ධ හරහා අපි විග්‍රහ කරගත්තත් ඒ එකක්වත් ඔස්සේ දිගට ඒවා වර්ධනය කර ඒවා තුල බැසගනිමින් ඒවට ආවඩමින් ඒවා තුල ගිලෙමින් ඒවා වර්ධනය කරන්න යන්නේ ඒ වෙනුවට ඒවා අතහැරෙනවා. ඒ වෙනුවට අතහැරලා දානවා. නාබිනන්දති නාබිවතති නාජ්ජෝසාය තිට්ඨති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට අන්න භවයක් හැදෙන්න විදිහක් නැහැ. අලුත් ලෝකයකට යන්න විදිහක් නැහැ. මනසින් හදාගත්ත සිහින ලෝකවල අතරමං වෙන්න විදිහක් නැහැ. මොකද එතන හොඳ ප්‍රඥාවක් යොදනවා යා. එතන සතිමත්, එතන අවධානයෙන් ඉන්නවා. මේ හිතේ වෙන්න පුළුවන් විකෘතිය ගැන අවධානයෙන් ඉන්නවා. ඒ විකෘතියෙන් හිත වළක්ව ගන්නවා. හිත විවිධ සිහින ලෝකවලට යන්න ආවඩනවා නැත්නම් ඉල්ලනවා. හැබැයි ප්‍රඥාව යොදනවා. ඒක නවත්ත ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ කටයුත්තක් අපිට කරන්න පුළුවන් නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ ස්කන්ධයන් අත්ංගමයට යනවා. මේවා ෂේ වෙන්න පටන් ගන්නවා. ඒවා වඩනවා නෙමෙයි ෂේ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙතන තනිකර හේතුඵල ධමයක් තියෙන්නේ. අපි අවිද්‍යාව මුල් කරගෙන මේ විවිධාකාර ස්කන්ධයන් අල්ල ගන්නවා, බදා ගන්නවා, ඒ වර්ධනය කර ගන්නවා. ඒකට බැස ගන්නවා. ඒ හරහා අන්න දිගින් දිගට සංසාරය යනවා. අර වගේ මේ පරිසම්පාදයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි නුවණ පහල කරගෙන විපස්සනාවක් කරහා අපිට පුළුවන් නම් ඔයකට බැස ගන්න යන්නේ නැතිව ඒක මත ගොඩනගන්න යන්නේ නැතුව සංස්කරණ කරන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔන්න ඔය අත්දැකීම් ලිහෙන්න ගන්නවා. අර අතින් දාපු කැලී ටික තේරෙන්න ගන්නවා. අපි කෙනෙක් හදන හැටි, පුජ්‍යලයක් හදන හැටි, මමෙක් හදන හැටි, එතන විවිධාකාර අත්දැකීම් වල මම ජීවත් වෙන හැටි, එන සිතුවිල්ලක් ගානේ අස්සේ මමයා රිංගලා ඉන්න හැටි, ඔන්න ඔය වගේ විවිධ පැති පොඩ තේරෙන්න ගන්නවා. එහෙමනම් ඉතින් මේක ලිහෙවි. මේ පඹගාලෙන් එළියට එන්න අපිට හැකි වේවි. ඉතින් ඔන්න ඔය හරහා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආශ්‍රවයන් ඡය වෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ කියන තොරතුරු එහෙමනම් අපි ප්‍රායෝගිකව යොදන්න වෙනවා. මේක නිකන් අපි දැනගෙන බණකට අහලා පොතකින් බලලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේම හිත දිහා නැවත චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් වඩමින් අපේම කරන මෝඩකම් ටික තේරුම් ගනිමින් බොහොම නිහතමානීව අරිම අවංකව මේ හිතේ සිද්ධ වෙන මේ ගොඩනැගීම් සංස්කරණ රාශිය අපි පොඩ අඩු කරගන්න එහෙමනම් උත්සාහයක් දරන්න වෙනවා. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවක් ඉදිරිපත් කරනවා. සංඛාය ලෝකස්මින් පරෝවරානි යස්සින්ජිතං නත්ති කොහිංචි ලෝකේ. සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරಂತಿ බ්‍රූමීති. දැන් මේකේ මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ පාරායන වර්ගයේ එන ගාතාවක්. ඉතින් මෙන්න මේ ගාතාව පාරායන වර්ගයේ මම දේශනා කළේ මෙන්න මේ කියපු තොරතුරු ටික ගැන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ සමාධි භාවනා 4ක් තියෙනවා. මේ සමාධි භාවනා 4ම විස්තර කරන භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කියන්නේ මං අන්න අර පාරායන වර්ගයේ මෙන්න මේ ගාතාව දේශනා කළේ මෙන්න මේ අදහසින් කියලා තමයි මේ සූත්‍ර දේශනාව අවසන් කරන්නේ. මොකද්ද මේ ගාථාවේ අදහස? සංඛාය ලෝකස්මින් පරෝ වරාණි. මේ ලෝකේ තියෙන මේ උස් පහත් ගති සියල්ල නුවණින් දැකලා යස්සින්ජිතං නත්ති කොහිංචි ලෝකේ. මේ ලෝකේ කිසිම දෙයක් සම්බන්ධයෙන් කම්පණය වීමක් සැලීමක් නැහැ. සන්තෝ ශාන්ත වූ විදුහුමෝ සියලු ක්‍රෝධය දුරු කළා වූ අනීගෝ බොහොම නිදුක් නිරෝගී බවටපත් වූ රාග ద్వේෂයන්ගෙන් කිසිම පිළීමක් නැති निराසෝ කිසිම ආශාවකින් තොර අතාරිසෝ ජාති දරಂತಿ භූමීති. අන්න ඒ රහතන් වහන්සේ මේ ජාති දරාවන් සම්පූර්ණයෙන්ම එතර වුණා. ජාති දරාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදුණා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් එහෙමනම් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි තුලත් මේ බඳු දහමක් දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක්,
අද දින ධර්ම දේශනාවෙනුත් මේ දේශනා මාලාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.